ආයිබෝවන් ඔගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එක ලාස්ට් වීක් ට්‍රේඩින් සමරය ගැන කතා කරන වීඩියෝ එක සහ නෙක්ස්ට් වීක් එක ගැන මගේ view එක මම කියන වීඩියෝ එක මේක මම ගේන්නේ. ඉතින් පුරුද්දක් විදියට දැන් සෑහෙන කාලයක් තිස්සේ මේ අවුරුද්දකට වැඩි කාලයක් මම මේක හැම සතියන්තයම ගේනවා. මම හිතන්නේ ගොඩක් අය මේකේ තියෙනවා යම් කිසි දෙයක් ඔයගොල්ලන්ට අරගන්න. මේ ඉතින් අද වීඩියෝ එක මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා නෙක්ස්ට් වීක් එකේ ඉන්ඩෙක්ස් එක මොන වගේ වෙන්න පුළුවන්ද කියන එකයි ඒකට බලපාන හේතු කාරණයි දලා අදහසක් ෂෙයා කරන්නේ. ඒකට අමතරව තවත් ෂෙයාර්ස් කීපයක් ගැන ස්පෙસિෆිකලි මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මට හිතුණා ට්‍රේඩින් ඔපචුනිටිස් තියෙයි කියලා නෙක්ස්ට් වීක් එකේ මේ ගැන. ඒ ගැනත් මම කතා කරනවා. පොඩ්ඩක් එඳ අවසාන වෙන වීඩියෝ එක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. හරි ගිය සුමානේ දවස් 3ක ට්‍රේඩින් දවස් තමයි තිබුණේ. ඉතින් කලින් සුමානේ වගේමයි. මොකද දවස් දෙකක් පබ්ලික් හොලිඩේස් නිසා නැවතිලා තිබුණා. කර්ෆියු එහෙම නිසා මේ කර්ෆියු නිසා මාකටේ නවත්තලා තිබුණා. ඒ පීරියඩ් එකේ ඕල් ෂෙයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක හැබැයි 9%කින් වැඩි වෙලා 8098 ඒ කියන්නේ 8000 ක්‍රොස් කරලා නැවතුණා කාලයකට පස්සේ. S&P SL 20 10.9කින් වැඩි වුණා 2662 තමයි ක්ලෝස් වුණේ. මාකට් ටර්න් එක ගත්තොත් එimhe 152කින් වැඩි වුණා 4.3 බිලියන් ටර්නෝවර් එකක්. ඊට කලින් දවසේ වගේ 50ක් වැඩි. කලින් සුමානේ වගේ. එතකොට මේ ඉම්ප්‍රූව්මන්ට්ස් අපිට පේන්න තියෙනවා. නමුත් හයිලයිට් කරන එකක් තමයි මේ net foreign purchase කියන එක. net foreign purchase නෙගටිව් වෙවිලා තියෙන්නේ. පුරා සති 9ක් තිස්සේ අපිට පොසිටිව් ෆිගර්ස් දකින්න ලැබුණා net foreign purchase පැත්තේ. නමුත් පසුගිය සතියේ ඒක නෙගටිව් වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි පසුගිය සතියේ ගොඩක් ලොකුවට මාකට් එක වැඩි වුණා. ඉතින් වැඩි වෙන මාකට් එකක සමහරලාට මම හිතන්නේ foreign investors ලා buy කරන්න එච්චර appetite එකක් නැහැ. ඒක නිසා තමයි මේ net foreign sales එක purchase එක නෙගටිව් වෙලා තියෙන්නේ. ඒකට ASP එක RSI එක below the minimum level එක තිබිලා 29 ඉඳලා 42.5ට 146.8ක වර්ධනයක් තියෙනවා දවස් තුනේ. ඉතින් සෑහෙන නිකන් buying pressure එකක් build up වෙච්ච හේතුවක් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. අපි මාකට් එක ගැන කතා කරද්දී මාකට් එකේ next week එක ගැන ටිකක් අපි ඇනලයිස් කරද්දී මම මේකට හේතුව පැහැදිලි කරන්නම්. මම කලින් වීඩියෝ එකේ තිබෙන මම මේක පැහැදිලි කරලා තිබුණා. ඇයි මේම ටෙක්නිකල් බයි පැත්තක් බයි ඉන්ට්‍රස්ට් එක ෂෙයාර් මාකට් එකට ආවේ කියලා පසුගිය සතියේ. ටොප් 10 මාකට් කැපිටලයිස් කම්පැනිස් ගත්තොත් එහෙම හැම සමාගමක වගේ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. CTC වල ඇරෙන්න CTC වල පින පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව අනිත් සේරම ෂෙයාර්ස් වල පසුගිය සතියේ අඩු වැඩි වශයෙන් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. විශාල වශයෙන් අපිට පේන්නේ අර රීටේල් ඉන්ට්‍රස්ට් එක තිබිච්ච ෂෙයාර්ස් පල්ලෙහාට වැටිච්ච ඒවා නැවතත් වැඩි වෙන ආකාරයක් අපි බලුවොත් එක්ස්පෝ 131කින් ගිහිල්ලා තියෙනවා. මිල වැඩි වෙලා තියෙනවා. LOLC 19.7කින් LOFC 42.9කින් බිල් 28කින් විශාල ලෙස මේවා තමයි ගොඩක්ම රීටේලර්ස්ලා සෙල්ලම් කරේ පසුගිය දවස්වල මාකට් එක ඉහළ තියෙන අවස්ථාවලදී ඒවා තමයි ගොඩක් වැටුනේත් ඒවා තමයි පසුගිය සතියේ සෑහෙන රිකවර් වෙලා තියෙන්නේ. එතකොට top 20 companies ගත්තොත් එimhe RSI එක අපි ඇනලයිස් කරලා බැලුවොත් මම මෙතන RSI ඇනලිසිස් එකක් හැම සැරේම කරන්නේ. හැම සමාගමක වගේ ගත්තොත් එහෙම RSI එක වැඩි වෙලා තියෙනවා. 30 මට්ටමේ තිබිච්ච ඒ ෂෙයාර්ස් ගොඩක් දේවල් වේගයෙන් ඉහළ යන ආකාරයක් අපිට පේන්න තියෙනවා. දැන් ටයිල් එහෙම ගත්තොත් 24.9 තිබුණේ 45.5ට RSI එක වැඩි වෙලා ටෙක්නිකල් RSI එක 163ක් වැඩි වෙලා තියෙනවා. ඇක්සස් 19.5 තිබිච්ච එක 29.3කට ගිහිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට ඒකත් වෙලා තියෙන ප්‍රධාන වශයෙන් මේකේ හොඳ රිසල්ට් එකක් අපි දැක්ක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අනිත් සමාගම් වලත් ඒ වගේ විශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා RSI. එතකොට Softlogic, Lanka Volatile, Deep Products, ACL, Softlogic Life මේ වගේ හැම සමාගමක RSI එක වැඩි වෙලා තියෙනවා. සෑහෙන විදිහට පසුගිය සතියේ. high low points අපි බැලුවොත් එහෙම ASPI එක පසුගිය සතියේ අපිට ලැබෙන්නේ මේ විදිහටයි. highest point එක 8180 lowest 7426 average point එක අපිට ලැබෙන්නේ 7731යි high සහ low අතර වෙනස range එක 0.754ක් එතකොට මම හදන standard deviation එක 0.265යි එතකොට market volatility එක අපි measure කරනවා standard deviation එක average index value එකෙන් බෙදලා
3.4% ඇවිල්ලා තියෙන්නේ. ඒක ඊට කලින් සතිය වගේ 3 ගුණයක් විතර වැඩිවීමක් අපිට පේන්න තියෙනවා. විශේෂයෙන් මාකට් එක උඩ පැත්තට යන ආකාරයෙන් තියෙද්දි තමයි මේ වොලටිලිටි එක ඇතිලා තියෙන්නේ. මොකද ඊට කලින් සුමානවල නෙගටිව් රේන්ජ් එකේ තියෙද්දි වොලටිලිටි එක හයි වෙලා තියෙන පල්ලෙහාට ආපු තත්ත්වයක්. නමුත් දැන් ඉහළට යන ආකාරයේ තියෙද්දි වොලටිලිටි එක වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එකක් ඉහළ යෑමේ සම්භාවිතාවයක් ඉදිරි සතිවල දිනවල වේ කියලා තමයි පෙන්눔 කරන්නේ මේකෙන් අපිට කියන්න වෙන්නේ. එක්ස්චේන්ජ් රේට් එක ගත්තොත් එහෙම 360ට තමයි ෆ්‍රයිඩේ වෙද්දි සෙන්ට්‍රල් බැංක් ඔෆිෂියල් රේට්ස් අනුව ක්ලෝස් වෙලා තියෙන්නේ. මේක අපි දැක්කා 370 80 මට්ටමකට යනවා සෙලින් රේට් එක යනවා කොමර්ෂල් බැංක් වල. නමුත් ඩිරෙක්ෂන් එකක් දුන්න සෙන්ට්‍රල් බැංක් එක මාජින් එකක් දාලා ඉන්ඩිකේටිව් නම්බර් එකක් දීලා ඒකට උඩින් ප්ලස් සහ මයිනස් වෙන්න පුළුවන් රේන්ජ් එකක් ඒගොල්ලෝ ඩිසයිඩ් කරා. ඉතින් ඒ රේන්ජ් එක ඩිසයිඩ් කිරීමත් එක්ක තමයි පොඩ්ඩක් මාකට් එකේ එක්ස්චේන්ජ් රේට් එක අපි දැක්කේ සිකුරාදා සෑහෙන දුරට ටිකක් අඩු වෙනවා කමර්ෂල් බැංක් රේට් එකත් එක්කලා. ඉතින් මේක ටිකක් තරමක අය කන්ට්‍රෝල් කිරීමේ උපාය මාර්ගයක් විදිහට මේ පාවිච්චි කරපයක් කියලා තමයි හිතන්නේ. ඉතින් අපි බලමු ඉදිරි සතිවල මේ කොහොමද වෙන්නේ කියලා. දැන් අපි දැක්කා උන්ඩියල් මාකට් එක හරහා ගණන් කරන්න යන කීප දෙනෙක්ම මේ STF එක ගිහලා අත්අඩංගුවට අරන් යනක් තියෙනවා. ඒක නීති විරෝධී වගේ තත්ත්වයක් තමයි තියෙන උන්ඩියල් කියන එක. ඉතින් කොහොම හරි ගවර්න්මන්ට් එක try කරන්නේ මේ උන්ඩියල් මාකට් එක පුළුවන් තරම් කන්ට්‍රෝල් කරලා බැංකින් සිස්ටම් එක හරහා මේ ඩොලර් ෆ්ලෝ එක ඉන් ඇන්ඩ් අවුට් කරගන්න. මොකද ලංකාවට අවශ්‍ය කරන ඩොලර් ගන්න බැංකින් සිස්ටම් එකට ඩොලර් එන්න ඕන නිසා අපි බලමු ඒ ඉදිරි සතිවල කොහොමද මේක USD රේට් එකට බලපාන්නේ කියන එක. ඉන්ටර්නැෂනල් මාකට් එකේ පැත්තට පොඩ්ඩක් අවධානය යොමු කරොත් එහෙම මේජර් ඉන්ඩෙක්සස් සෑහෙන ප්‍රමාණයක් ඩික්‍රීස් වෙලා තියෙන පසුගිය සතියේ DJI US 500 UK 100 JP225 Nifty KSC FTFBM වගේ දේවල් සෑම ඉන්ඩෙක්ස් එකක්ම අඩු වෙලා යනවා. මේ වගේම තත්ත්වයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකෙත් ක්‍රිප්ටෝ කරන්සි වලත් ලොකු ඩික්‍රීස් අපිට පේන්න තියෙනවා බිට්කොයින් ඉතේරියම් බයිනන්ස් කොයින් කාඩ්නම හැම එකම සෑහෙන ප්‍රමාණයේ 15 20 වගේ percentages වලින් drop වෙලා තියෙනවා. ඉතින් world markets වල financial markets වල තියෙන uncertainty එක නිසා තමයි ගොඩක් තැන්වලට අපිට මේ වගේ අද equity වේවා අනිත් පැත්තෙන් ක්‍රිප්ටෝ වේවා මේ වගේ තත්ත්වයක් forex markets වල මේ වගේම තමයි volatile වෙලා තියෙන්නේ. හරි අපි දැන් යම් පොඩ්ඩක් මේ next week ගැන ටික ඩිස්කස් කරන්න. හැබැයි මම කියනවා මේක හොරස්කෝප් කියලා හිතන්න එපා. මේක පවතින තොරතුරු ඇනලයිස් කරලා පවතින chart ඇනලයිස් කරලා ඒ මාර්ගයෙන් next week එකේ වෙන්න පුළුවන් යම්කි දෙයක් ගැන යම්කිසි දල අදහසක් විතරයි මෙතන ප්‍රකාශ කරන්නේ. ඒක හරියටම 95%ක් මෙන්න මේක වෙන්නම ඕන මේක වෙනවමයි කියලා වගේ කිවිල්ලක් මේ මෙතන තියෙන්නේ කියන එකත් ඔයගොල්ලෝ හොඳට හිතට ගන්න. මේක මම කියද්දි මොකද ඉක්විටි මාකට්ස් ෆයිනෑන්ෂල් මාකට්ස් මේවා එහෙම අපිට 100% ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දල අදහසක් පමණයි ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ටිකක් කිට්ටුවට යන විදිහට අපිට කියන්න පුළුවන් ක්‍රම තියෙනවා සහ විදි තියෙනවා. දැන් මේක තමයි ඉන්ඩෙක්ස් එක all time high ගියාට පස්සේ ඉඳලා අද වෙනකම් තිබිච්ච මේ ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකේ ඩවුන්වර්ඩ් channel එක තමයි මෙතන තියෙන්නේ. green line එකෙන් තියෙන්නේ support එක, resistance line එකෙන් තියෙන්නේ red line එකෙන් resistance එක. අපිට මම ගිය සුමානේ කිව්වා මෙතන ඉඳලා මේ resistance line එකට approach වෙලා තියෙන හින්දා මෙතන ඉඳලා පල්ලෙහාට එන්න පුළුවන් market එක political stability එකක් තිබුණේ නැත්තම් කියලා තව දුරටත් රටේ. මේක වෙන්න පුළුවන් කියලා තමයි ප්‍රකාශ කරේ පසුගිය සතියේ මගේ වීඩියෝ එකේ. නමුත් අපි දැක්ක පසුගිය සතියේ සිදුවෙච්ච දේවල් හිටපු අගමැතිවරයා ඉවත් වීම, අලුත් අගමැතිවරයෙක් පත් වීම සහ ඒ පත් වෙච්ච අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ වීම සහ එයාගේ විදේශ සම්බන්ධතා පදනම් කරගෙන රටට අවශ්‍ය රටට වෙලා තියෙන මේ විදේශ විනිමය හිඟවීමේ ප්‍රධාන ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා හෝප් එක මාකට් එකට ආපු නිසා ටර්න් වෙලා අපි දැක්කා දවස් 3ේම ග්‍රීන් තත්ත්වයකට ආවා. ඒ නිසා තමයි මේ රෙසිස්ටන්ස් ලයින් එක දැන් බ්‍රේක් කරලා මේක උඩට ගිහිලා තියෙන්නේ. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම පෙනෙයි. මේ තිබිච්ච 7600 රෙසිස්ටන්ස් ලයින් එක තමයි බ්‍රේක් කරලා බ්‍රහස්පතින්දා ක්ලෝස් වුණා. ඊට පස්සේ සිකුරාදා එතනින් එහාට තවත් ස්ටෙප් එකක් ගිහලා තවත් උඩට ගියා. අපිට මේ මාකටේ නෙක්ස්ට් රෙසිස්ටන්ස් එක ඉදිරි බලා ගන්න පුළුවන් වෙන්නේ chart analyze කරපුවම 8800 වගේ level එක. හැබැයි එතනට යන්න current level එකේ ඉඳන් 110ක විතර increase එකක් තියෙනවා. ඉතින් ඔතනට ඇයිද කියන එක තමයි අපි දැන් අවධානයෙන් ඉන්න ඕන ඉදිරි සතිවල. හරි.
ඒකට අපිට බලන්න තියෙන්නේ ඇටෙන්ෂන් එක පොසිටිව් ඇවිල්ලා තියෙනවා රිනිව් ඇටෙන්ෂන් එකක් තියෙනවා මොකද පොලිටිකල් ස්ටැබිලිටි එකක් හැපනින් වෙන නිසා රටේ ප්‍රධාන වශයෙන් අලුත් අගමැතිවරයා යටතේ අපි දන්නවා දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ගණනාවක් සපෝට් දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා SJP දැන් අද ඉදිරිපත් වෙලා තියෙන සපෝට් කරන්න. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එතකොට අර 10 දෙනා ඉන්ඩිපෙන්ඩන්ට් ගෲප් එක, එතකොට ඒ වගේම SLPP වල සෑහෙන ප්‍රමාණයක් මේ වගේ විශාල ප්‍රමාණයක් සපෝට් එක දෙන්න ඉදිරිපත් වෙලා තියෙන නිසා ගොඩක් වෙලාවට හිතනවා දේශපාලන ස්ථාවරභාවයක් ඉදිරි සතිවල ඇවිල්ලා කැබිනට් එකත් අපොයින්ට් කරාට පස්සේ අලුත් ඩිරෙක්ෂන් එකකට ප්‍රශ්න විසඳීමේ ඩිරෙක්ෂන් එකට යෑමේ හැකියාවක් තියෙයි කියලා. නමුත් එහෙම හිතනවා එහෙම අපි හිතමු වෙයි කියලා ගොඩක් වෙලාවට. නමුත් අපි වර්ස් කේස් සිනාරියෝකටත් සූදානම් වෙන්න ඕන. අපි මිලදී ගන්නවා නම් බොහොම හොඳයි. හොඳ earnings පෙන්ලා තියෙන, හොඳ earnings growth එකක් පෙන්ලා තියෙන. දැන් recent financial statements එනවා. ඒව බලලා ඔයගලන්ට රිසර්ච් කරන්න පුළුවන්. අනිත් වගේ හොඳ earnings backup එකක් තියෙන undervalue shares ඔයගොල්ලෝ ගන්නවා නම් ගන්න. මොකද බැරි වෙලාවත් මේක අනිත් පැත්තට ආයෙ turn වුණොත් එහෙම තමන් ගාව තියාගන්න හරි පුළුවන් හොඳ fundamentals earnings තියෙන නිසා. ඒ නිසා තමයි මම කියන්නේ hope for the best but prepare for the worst. worst එක prepare කරලා ගන්න එක හැම වෙලාවෙම හොඳ shares හොඳ results පෙන්නලා තියෙන shares invest කරන්න. දැන් තවදුරටත් මම analyze කරොත් මේ බලන්න මෙතන මේ short term moving average line එකට close කරලා තියෙන. market close වෙලා තියෙන මේ line එක touch කරලා market එක ඒ line එකෙන් පල්ලෙහාට ආපු දවසේ ඉඳන් ඒ line එක ආපහු touch කරීමේ පළවෙනි වතාවට මෙන්න මේ හරිය ආවන්න පටන් ගත්තට පස්සේ දිගටම short term moving average line එකට වඩා පල්ලෙහින් තමයි තියෙන්නේ. දැන් ඒක touch කරේ පළවෙනි වතාවට මේ දේශපාලන තත්ත්වයේ ස්ථාවර වීමේ තත්ත්වයක් එක්කලා සහ හොඳ financial results උත් එන මේ දෙක එන නිසා මේ දෙකම combine කරලා මේ attention එක මේ trend එක දිගටම තිබ්බොත් එහෙම ගොඩක් වෙලාට හැකියාවක් තියෙනවා මේක මේ short term long term moving averages දක්වා වර්ධනය වෙලා යන්න අපි හිතන 8800 වගේ level එකට වගේ ඇවිල්ලා දැන් මෙතන මේ 9800 වගේ level එක තියෙන සෑහෙන දුරක් යන්න තියෙනවා. නමුත් step by step යන්න බැරි කමකුත් නැහැ. stability එකක් market එකට සහ index එකට රටට ආවොත් හරි. තවදුරටත් අපි analyze කරොත් එහෙම technical indicators මේ technical indicators bullish මට්ටමේ තියෙන්නේ. මේ හැම එකක්ම දැන් මේ stochastic ගත්තොත් එimhe stochastic එක ඉහළට ගිහිල්ලා තියෙනවා positive territory එකක් තියෙන්නේ RSI upward ඒ වගේම Bollinger Bands වල middle level එක touch කරලා තියෙනවා මේ chart එකේ මේ තේරෙන positive තත්ත්වයේ තියෙන්නේ technical පැත්තෙන් ගත්තොත් එහෙම market එක bullish condition එකක තියෙනවා ඉතින් political stability එක කියනවා මේ එන developments එක්ක මම හිතනවා next week එකෙත් මේ trend එක continue වෙයි කියලා තමයි මගේ බලාපොරොත්තුව අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියන එක ඒ වගේ මම මේ වීඩියෝස් කිහිපයක් ඔයගලන්ට කරා පසුගිය දවස්වල මෙන්න මේ මම වීඩියෝ එක කරා ස්ට්‍රැටජි එකක් කතා කරා මේකෙදි රිසල්ට්ස් හොඳ රිසල්ට්ස් ඉෂුව වෙච්ච සමාගම් රිසල්ට් එක දිහා බලලා ට්‍රේඩ් කරන විදිහක් ගැන තමයි මම මෙතන කිව්වේ ඊට අමතරව මම කතා කරා මගේ 29 වෙනිදා අප්ඩේට් එකේදී මාකට් අප්ඩේට් එකේදී quarterly results opportunities ඔයගලන්ට ගේන්න පුළුවන් කියන කතාව. ඒ කියන්නේ හොඳ quarterly results issue කරන්න පුළුවන් මේ සමාගම undervalue වෙලා තියෙන්නේ price එක වැටලා තියෙන්නේ මේ වලින් opportunities තියෙන්න පුළුවන් කියලා. ඇත්ත වශයෙන්ම දැන් HNB assurance සමාගම ආවා මේ බලන්න HNB assurance upward movement එක තියෙන්නේ short term moving average එක touch කරලා cut කරලා දැන් උඩට යනවා long term moving average එක දක්වා ඒ trend එකක් තියෙන්නේ results හොඳයි. එතකොට Soflogic Live results ඇවිල්ලා තියෙන හොඳ result එකක්. ඒකෙත් short term moving averages එක පන්නලා long term moving average තත්ත්වයට යනවා. හොඳ positive trend එකක් තියෙන share එකක්. ලංකා IOCත් similar trend එකක් හොඳ result එකක් වෙලා තියෙනවා. එතකොට Expo ලංකා holding result එක හොඳයි. අපි දන්න හොඳ result එකක්. short term moving averages cut කරලා long term moving averages දක්වා වර්ධනය වෙනවා. බලංගොල plantation මම plantation video එක මේ කතා කරලා තියෙනවා. same situation එක මේක නම් long term moving averages එකටත් උඩට ගිහිල්ලා තියෙන්නේ ඒ තරම positive තත්ත්වයක් තියෙන්නේ කැලණි වැලි long term moving averages තත්ත්වයට ගිහිල්ලා පොඩ්ඩක් settle වෙලා profit එකකින් නිසා වෙන්න පුළුවන් නමුත් මේක තව යන්න පුළුවන් ඉස්සරහට ඒ වගේම තලව කැල TSA එකත් උඩට ගිහිල්ලා මේ කඩාගෙන ගිහිල්ලා ආපහු පොඩ්ඩක් settle වෙලා තියෙනවා short term profits වගේ take කරපු නිසා ඉතින් මේ වගේ අපි දැක්කා තව මීට අමතරව තව results ඇවිල්ලා තියෙනවා හොඳ result අපි ගත්තොත් එහෙම සිංග එක රිසල්ට් එක හොඳයි SLT හොඳ රිසල්ට් එකක් තියෙනවා ඉතින් ඒවා යන්න පුළුවන් ඉස්සරහට කියලා තමයි මට කියන්න තියෙන්නේ මගේ වීඩියෝ ගන්න කැමති අය ඉන්නවා නම් මේකෙත් මම හොඳ ෂෙයාර්ස් කතා කරලා තියෙනවා මගේ මේ ඊමේල් එකට ඊමේල් එකක් එවන්න එතකොට මම ගැන විස්තර ගෙවන්න ඔයාලට කොහොමද ගන්න කියන එක subscribe කරලා නැත්නම් subscribe කරන්න
මං ගිහින් එන්නම් හැමෝටම ජය පරිස්සමින් ඉන්න